සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජලජ විද්‍යා ශිෂ්‍ය සංගමේ අපි හැමදාමත් උත්සාහ කරන්නේ නව සංකල්ප ඔස්සේ දැනුම බෙදෙන තෝතැන්නක් නිර්මාණය කරන්නයි. ඉතින් පසුගිය වසරවල වගේම මෙවරත් ජලජ සම්පත් පරිහරණය, කළමනාකරණය හා සංරක්ෂණය තේමා කරගත් දේශන හා සම්මන්ත්‍රණ මාලාවක් ශේෂ්ත්‍රය හා සැබැදි දේශක මඩුල්ලක් එක්කාසු කරගනිමින් මසක් පාසාම ඉදිරිපත් කරන්නට අපි සූදානම්. මෙවර විශේෂත්වය නම් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සීමා නොවි මෙම ශේෂ්ත්‍රය පිළිබඳ රුචිකත්වයක් දක්වන ඔබ සැමට සහභාගී වීමට හැකි පසුබිමක් සකසන්නට අපට හැකිවීමයි. ඉතින් මෙම ක්‍රියාන්විතයේ පළමු පියවර ලෙසින් Along Show 2021 පළමු දේශනය ඉදිරිපත් කරන්නට මේ මොහොත වෙන විට සියල්ල සූදානම්. අද දිනට නියමිත දේශනය සඳහා අපි ආරාධනා කළේ සාගර විද්‍යාව පිළිබඳ ප්‍රවීණ දේශකයෙකුට. මෙතුමන් පිළිබඳ සඳහන් කරනවා නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයෙන් සාගර ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන සාගර ජලද පද්ධති ආශ්‍රිතව සිදු කරන පරීක්ෂණ ගණනාවකට තම දායකත්වය ලබා දෙමින් සාගර විද්‍යාව පිළිබඳ අත්දැකීම් බහුල ඒ වගේම වසර ගණනාවක සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස දහස් සංඛ්‍යාත අපවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැනුම බෙදා දෙන ආචාර්යවරයෙක්. එතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කමල් රණතුංග ගුරුපියාණන්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් හැම දිනකටම ජලජ විද්‍යා සංගමය මට ආරාධනාවක් කරාම මේ කාලීන මාතෘකාවක් ගැන කතා කරන්න කියලා මට හිතින්ම මතක් වුණේ මේ ප්ලාස්ටික් ප්‍රශ්නය ගැන. ඇත්තටම ඒකින් තමයි ඇත්තටම මේ මාතෘකාව තෝරාගත්තේ ප්ලාස්ටික් පැන්ඩමික් and our future. මෙතන ඇත්තටම මේ ප්ලාස්ටික් පැන්ඩමික් කියන එකේ අර්ථ දෙකක් තියෙනවා එක විදිහකින්. එකක් තමයි මේ ප්ලාස්ටික් කියන්නේ ඇත්තම වසංගතයක් අපි අහලා තියෙන විදිහට. ඒත් එක්කම මේ ප්ලාස්ටික් නිසා මේ දවස්වල තියෙන මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා තවත් ප්ලාස්ටික් විශාල වශයෙන් අපේ පරිසරයට එකතු වෙනවා. ඒ නිසා මේ තේරුම් දෙක මැද තමයි අතරම මේ මාතෘකාව තෝරගත්තේ අපි. ඉතින් අපි වැඩි කල් දැනෙන්නේ නැතුව අපේ සාකච්ඡාවට යමු. දැන් අපි දන්නවා අපේ මිනිසුන්ගේ පරිණාමය ගැන අපි ටිකක් අහලා තියෙනවා. ඉතින් මේ පරිණාමයේදී අපි විවිධ අවස්ථාවලදී විවිධ යුගවලද අපි විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරා. ඉතින් ඒ දැල්ලුගේ ඉඳලා විවිධ යුග හරහා ඇවිල්ලා දැන් අපි ඇවිල්ලා ඉන්න මේ සුවිශේෂී යුගයකට අපි කියන මේ ප්ලාස්ටික් ඒජ් එහෙම නැත්නම් ප්ලාස්ටික් යුගයකට. මේක සුවිශේෂී ලෝකේ විශාල වෙනස්කම් කළා මේ ප්ලාස්ටික් අපි හඳුන්වා දීමත් එක්ක. ඉතින් ඇයි මේ ප්ලාස්ටික් මේක අපි කියනවා රිවොලූෂන් එකක් කියලා. මේ විශේෂයෙන්ම මේ මැටීරියල් එකක් විතර එහෙම නැත්නම් ද්‍රව්‍යයක් විතර මේකේ තියෙන මේ කල්පවතින බව, ලාභදායී බව සහ විවිධ දේවල් වලට ප්‍රතිරෝධී බව, රිසයිකල් කරන්න පුළුවන් ඔක්කොටම වඩා ඝනමිත් අඩු සහ විවිධ හැඩවලට හොඳින් මේක මෝඩ් කරන්න මේ කියන විවිධ හේතුන්ින්ද මේ ලෝකේ අපි කියනවා මේක නිකන් වර්සටයිල්, තාමත් වර්සටයිල් ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් කියන මේ தත්ත්වයට ප්ලාස්ටික් පත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්කම ඇත්තටම අපේ ජීවිත, මිනිසුන්ගේ ජීවිත විශාල පරිවර්තනයකට ලක් වුණා. ඇත්තටම අපි කියනවා ට්‍රාන්ස්ෆෝම් වුණා කියලා. විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික ක්‍රම වලට අපි පාවිච්චි කරපු දේවල් මේවා සම්පූර්ණයෙන් වෙනස් වෙලා වෙනම ක්‍රම වලට අපි මේ ද්‍රව්‍ය පරිහරණය පුරුදුනා මේ පින්තූර වල පේන විදිහට. ඉතින් ඇත්තටම මේ ප්ලාස්ටික් කොහොමද පටන් ගත්තේ කියන කතාවත් ඇත්තටම සුවිශේෂී දෙයක්. මොකද මේ ප්ලාස්ටික් පටන් ගත්තේ ඇත්තටම කිසියම් විදිහක මේ සංරක්ෂණය ගැන තේමාවක් තියාගෙන ඇත්තටම මේ පින්තූරේ පේනවා. ඉතින් මේ හයට්
කියලා පුජ්‍යලයක් 1965 දී. ඇත්තටම මේ මුලින්ම මේ ප්ලාස්ටික් වලට සමාන දෙයක් මුලින්ම හැදුවේ මෙන්න මේ අපි දන්න මේ බිලියඩ් බෝල් නැත්නම් මේ අර පූල් සෙල්ලම් කරන පූල් බෝල් නැත්නම් මේ බිලියඩ් බෝල් හදන්න ඒ කාලේ පාවිච්චි කරේ ඇත්තටම මේ අලින්ගේ නැද්දල වලින් තමයි මේවා හැදුවේ. ඉතින් මේවා විශාල වශයෙන් සතුන් මරන්න උනා. එහෙම නැත්නම් මේ සතුන් ආරක්ෂා කිරීම ක්‍රමයක් විදිහට තමයි අතර මුලින්ම මේ ප්ලාස්ටික් කියන අතරම නම පාවිච්චි නොකරට මේ මැටීරියල් එක පාවිච්චි කරේ. ඉතින් මේක එච්චරම සාර්ථක නොවුනත් නමුත් මේ ප්ලාස්ටික් වල ආරම්භ විදිහට සලකන්නේ අතරම මේක තමයි. අතරම මේක හැදුවේ මේ සෙලියුලෝස් පාවිච්චි කරලා ස්වභාවික ද්‍රව්‍යකින් නමුත් යම් කිසි රසායනික විපර්යාසයකට පාවිච්චි කරලා. හැබැයි එතනින් පස්සේ මේ ඇමරිකන් කෙමිස්ට් කෙනෙක් ඉන්න ලියෝ බේක්ලන් කියන මෙයා අලුතෙන් දෙයක් හොයාගත්තා. ඇත්තටම මේ තමයි මුල්ම වතාවට මේ කෘත්‍රිම ප්ලාස්ටික් කියලා දෙයක් ඇත්තටම අලුතෙන් සංශ්ලේෂණය කරේ. ඒ තමයි බේක්ලයිට් ප්ලාස්ටික් කියන ඒවා. මෙන්න මේ ඔය හුඟක් කලාවට ඔය ටෙලිෆෝන් රේඩියෝ ටීවී ඉස්සර කාලේ හුඟක් බේක්ලයිට් මැටීරියල් වලින් හැදුවා. ඔය විදිහට තමයි ප්ලාස්ටික් පාවිච්චි පටන් ගත්තේ. හැබැයි එතන ඉඳලා මේක සීක්‍රේන් දියුණු වුණා. විවිධ ද්‍රව්‍ය මේකට එකතු වුණා. සුවිශේෂී කඩවීම් පහු කරලා අලුත් ද්‍රව්‍ය එකතු වෙලා අද විශාල වෙනසක් ලෝකේ කරලා තියෙනවා. අද විශේෂයෙන්ම මේ වෛද්‍ය විද්‍යාත්මක උපකරණ පවා ප්ලාස්ටික් ආශ්‍රය නිර්මාණය කරලා අපිට කොහෙත්ම ප්ලාස්ටික් කියන දේ අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. ඉතින් අපිට මේකෙන් වැළකෙන්න බෑ. ඉතින් මේ මම හිතන්නේ මම මෙතන මේ ගොඩාක් ගැඹුරට යන්නේ නැහැ ප්ලාස්ටික් ගැන. නමුත් මේ අපි හුඟක් අය අහලා තියෙනවා මේ ප්ලාස්ටික් කියන දේ හදලා තියෙන ඇත්තටම කිසියම් මොන හරි කොටස් එකට සම්බන්ධ කරලා දාම සම්බන්ධ කරලා මේ අපි කියනවා බහු අවයවීකරණය කියලා පොලිමරයිසේෂන් කියන ක්‍රියාවලියකින් විශේෂයෙන්ම ඔය ඉතේන් නැත්නම් ඒවා නැත්නම් පොලි ඉතේන් බටපත් වෙලා ඒ කියන්නේ මේ බහු අවයවීකරණයකින් මේ පින්තූර වල පේනවා වගේ මෙතෙන්දී වෙන්නේ ඇත්තටම විවිධ රසායනික ද්‍රව්‍ය මේකට පාවිච්චි කරනවා මේ ක්‍රියාවලියේදී විවිධ ගුණාංග ලබා ගන්න. මෙතන මම කියලා තියෙනවා මේ කලර් එක්ක කරනවා. එතකොට සර්ෆැක්ටන්ට්ස් අර සර්ෆස් එකේ විවිධ දේවල් අඳව ගන්න ඒ වගේ දේවල් කරන්න. ඇන්ටි ඔක්සිඩන්ට් නැත්නම් තාපයට උරා දෙන මේ වගේ විවිධ දේවල් එකතු කරලා මේක විවිධ දේවල් වලට පත් කරන්න පුළුවන්. මේ උදාහරණ කීපයක් මම මේකේ පෙන්නලා තියෙන්නේ. හරි. දැන් හුඟක් දෙනෙක් නොදන්න දෙයක් තමයි අතරම මේ ප්ලාස්ටික් කොහොමද හදන්නේ කියමු. ඇත්තටම මේවා මේ සඳහා අවශ්‍ය මැටීරියල් එන්නේ ඇත්තටම මේ petrochemicals නැත්නම් අපි පෙට්‍රෝලියම් රිෆයිනරිස් වලින් හැදෙන බයි ප්‍රොඩක්ට්ස් විදියට මේ තියෙන අතරම අපි සාමාන්‍යයෙන් ඔය මේ බොරතෙල් යම්කිසි භාගික ආසවණකින් නැත්නම් මේ විදියට කරද්දී මේක හැදෙන සමහර දේවල් තමයි මේ නැප්තා වගේ මේවා තමයි අතරම පාවිච්චි කරන්නේ මේ අමුද්‍රව්‍ය විදියට. විශේෂයෙන්ම බොරතෙල් වලින් ගන්න මේ ඉතේන් මේවා තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ස්වභාවික වායු වලින් පාවිච්චි කරන ප්‍රොපේන් මේ තමයි අතන ප්ලාස්ටික් බවට පත් වෙන්නේ. අතන මොකක් අය මේ ගැන දන්නේ නැහැ. දන්නේ නැහැ අතන මට. දැන් මේ විදිහට පටන් ගන්න විවිධ විදිහේ විවිධ ප්ලාස්ටික් වර්ග තියෙනවා. අපි අහලා තියෙනවා PET කියලා, HDP, PVC, low density polyethylene, polypropylene, polystyrene මේ විදිහට විවිධ සහ වෙනත් වර්ග වශයෙන් විශාල වශයෙන් මේ ප්ලාස්ටික් වර්ග අපිට දක් ගන්න පුළුවන්. දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේවා මේ ස්වභාවික කියන්නේ ස්වභාවික ඔයිල් වලින් නම් මේවා හැදුනේ. ෆොසිල් උනාට පස්සේ ඇයි මේවා බයෝඩිග්‍රේඩ් වෙන්නේ? මේකට එක හේතුවක් තමයි අතරම මේකේ මේ තාමත් ශක්තිමත් කාබන් බන්ධන තියෙනවා. ඉතින් ඒක නිසා මේවා ක්ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේවා මේ වගේ දේවල් සාමාන්‍යයෙන් පෘථිවියේ නැහැ. ඒ සඳහා ඒවා ජීර්ණ කරන්න පුළුවන්, ඒවා විනාශ කරන්න පුළුවන් සත්තු ඇතරම. ඉතින් ඒක නිසා හුඟක් අය ඇතරම මේ ප්ලාස්ටික් ක්ලේසියෙන් විනාශ කරන්න පුළුවන් හැකියාවක් නැහැ. හරිද? හැබැයි දැන් හුඟක් දෙනෙක් හිතන්නේ මෙතකොට මේ ප්ලාස්ටික් ප්‍රශ්නේ තියෙන්නේ ප්ලාස්ටික් වලම නෙමෙයි. මේවා අපි හරියට මැනේජ් කරන්න නැතුව නැත්නම් මේවා වේස්ට් අපතව්‍ය බවට පත් වෙනවා කියලා. හැබැයි එහෙමත් නෙමෙයි. ඇත්තටම මේ ප්ලාස්ටික් ගැන අපි ගොඩක් දන්නවනේ. අපි දන්නවා ගොඩක් මේ හරියට ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. විශේෂයෙන්ම මේවා විවිධ
අපි ගංගාවල් වලින් ගිහිල්ලා වෙරළවල වලට ගිහිල්ලා එහෙම නැත්නම් සත්තුන්ගේ ඇඟ ඇතුළට ගිහිල්ලා සහ සමහර ඒවා විස සහිත වෙන්න පුළුවන්. ඒ වගේ තව වැඩියෙන්ම අපේ පරිසරය අවලස්සන කරන මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. දැන් මෙතන මම පෙන්නලා තියෙනවා මේ වෙන්න පුළුවන් දේවල්. එකක් තමයි මේවා තියෙන කල් පවතින්න පුළුවන්. අවුරුදු 400 500 දක්වා ජෙනරේෂන්ස් කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි මේ හදන ප්‍රමාණය. ඉතින් විශාල ප්‍රමාණයක් හදනවා. සාමාන්‍යයෙන් කියන්නේ ගාබේජ් ට්‍රක් එකක්. හැම විනාඩියක සැරයක් වගේ අපි නිදහස් කරනවා. අනිත් පැත්තෙන් මේ අහලා ඇති මේ ගාබේජ් පැච් එකක් කියලා මොහොත විශාල වශයෙන් මේ ප්ලාස්ටික් එකතු වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේවා පරිසරයේ ඉන්න සතුන් පරිසරය විනාශ කරනවා. ඊට පස්සේ මේකෙන් සමහර රසායනික ද්‍රව්‍ය පිට වෙනවා. මේ වගේ විශාල ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න. හරි. එතකොට ඔය විදිහට ගියාම මේවා මැරයින් ඩෙබ්‍රිස් එහෙම නැත්නම් මේ සමුද්‍රයේ අපවිත්‍ර කරන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ අතරම මේ මැරයින් ඩෙබ්‍රිස් කියලා මම මෙතන මේකේ මේ definition එකක් දාලා තියෙනවා. in a persistent manufactured process solid material discarded disposed or abandoned in the marine and coastal. මේ විදිහට තමයි අතරම මේ marine debris බවට පත් වෙන ප්ලාස්ටික්. ඉතින් නමුත් අතරම අපේ රටේම විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් විශේෂයෙන් අපි අඳුනගන්නේ නැහැ මේ වෙනම වර්ගයක් විදිහට. අපි සාමාන්‍යයෙන් අර ඝන අපද්‍රව්‍ය විදිහට තමයි දක්වලා ගන්න. අපි ඒව ගැන පස්සේ කතා කරමු. ඊළඟට දැන් මේ පින්තූරේ තියෙන සමහරට දැකලා තියෙන්නත් පුළුවන්. මේ කොච්චර කාලයක් මේ විවිධ ද්‍රව්‍ය හොඳට ගියාම සාගරේදී කොච්චර කාල තියෙනවද කියලා අපි මේ අගාරිය ගත්තොත් එහෙම බලන්න මේ සාමාන්‍ය අපේ ග්‍රොසරි බෑග්ස් කියන සිලිසිලි බෑග් අවුරුද්දෙන් ඉඳන් අවුරුදු 20ක් හරි ඊට පස්සේ අර ඔය බෝයාවක් අවුරුදු 50ක් ඉඳලා මේ ඩිස්පෝසබල් ඩයපර් එකක් අවුරුදු 450ක් ප්ලාස්ටික් බොටලයක් අවුරුදු තවත් ගානක් තියෙන පුළුවන් විදිහට මේ දීවර දැලක් අවුරුදු 600ක් විතර තියෙනවා. ඉතින් මේ ඇත්තටම මේකත් මේ අපි කියනවා මේක ඩිග්‍රේඩ් වෙන්න. හැබැයි මේ කියන්නේ ඇත්තටම බයෝඩිග්‍රේඩ් නෙවෙයි. මම ඉස්සරහට මේ ගැන එන්න. මේ ඩිග්‍රේඩ් වෙලා කෑලි කෑලි වලට කැඩලා යන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ ඇත්තම தත්ත්වය අපි සමහර ගත්ත පින්තූරවල සහ මේ සමහර මාධ්‍ය වලින් ගත්ත පින්තූරවල මේ විශේෂයෙන්ම අපේ වෙරළවල් වල වගේම සමහර ගම්මුවවල ගංගාවල් මොයවල තියෙන தත්ත්වය මේ විශේෂයෙන්ම වර්ෂාවකින් පස්සේ තාමත් අවලස්සන සහ විශාල පරිසර ප්‍රශ්න ඇති කරනවා. දැන් මේ තියෙන මේවා මම දැකලා තියෙන දේවල් මම නිකන් සඳහන් කරේ. එතකොට දැන් මේ අතරට එකතු වුණ අලුත්ම දේ තමයි මේ අපි එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් නැති වෙච්ච විශාල ප්ලාස්ටික් තොගේ අපි ඒව ගැන තිසාට කතා කරමු. දැන් මම අතරම මරයින් ඉකොලොජිස්ට් කෙනෙක් විදිහට නැත්නම් සාගරේ පරිසර විද්‍යාඥයෙක් විදිහට අපි විවිධ තැන්වල විවිධ පර්යේෂණ කරද්දී දැකපු දෙයක් තමයි මේ විවිධ තැන්වල තියෙන මේ ප්ලාස්ටික් වලට පේන ඇති. දැන් මේ තියෙන්නේ කඩොලාන පරිසරයක ඉඳලා ගැඹුරු මුහුදේ විවිධ තැන්වල මේ ෂිප් රෙක්ස් වල ඉඳලා නිකන් ගැඹුරු මුහුදේ මේ ප්ලාස්ටික් විවිධ විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා මේ තියෙන කොරල් පාරවල විවිධ මට්ටමින් කොරල් පන වලට හානි කරනවා මේ වල පේනවා. ඊට පස්සේ මේ අමතක වෙලා ගිය දීවර උපකරණ මේ ස්ට්‍රැප්ස් මේ විදිහට විවිධ පරිසර වලට මේ හානි කරමින් තියෙනවා මේ ප්ලාස්ටික්. හරි. අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ සාගරයට මේ ප්ලාස්ටික් එන්නේ කියලා. අපි දන්නවා විවිධ ක්‍රම තියෙනවා. හුඟක් වෙලාවට ගංගාවල් වලින් ඔය වෙරළට එකතු වෙන ඒවායින් තමයි මුහුදට එන්නේ. හැබැයි කොච්චර ප්‍රමාණයක් එනවද? සාමාන්‍යයෙන් මේ 2010 data අතරම 270ක් මිලියන් මෙට්‍රික් ටන්ස් වගේ අවුරුද්දකට හැදෙනවා. ඒ කොච්චරක් වේස්ට් විදිහට 275. කියන්නේ ඇත්තටම හදනවාටත් වඩා වැඩි ප්‍රමාණයක් වේස්ට් බවට පත් වෙනවා. මොකද කලින් අවුරුදු වලින් එකතු වෙනවා. එතකොට එකෙන් මේ මිලියන් 99ක් විතර කෝස්ටල් සෝන් එකට එනවා මේ ප්ලාස්ටික් වේස්ට් විදිහට. එකෙන් මිලියන 31ක් මැතරම මේ මිස්මැනේජ් කියන හොඳින් කළමනාකරණය නොකරපු ප්ලාස්ටික් විදිහට වෙරළා ආසන්නයේ තියෙනවා. මේකෙන් මිලියන 8ක්ම මුහුදට යනවා. මේ අවුරුද්දකට ප්ලාස්ටික් ටොන් මිලියන 8ක් මුහුදට නිදහස් වෙනවා. මේවා කියන මිස්මැනේජ් කරපු ප්ලාස්ටික් වේස්ට්. ඉතින් මොකද වෙන්නේ මේ වේස්ට් මුහුදට ගියාම? මෙන්න තත්ත්වය. මේ තමයි ලෝකේ අපි කියනවා වර්ස්ට්
pollutants like worst plastic offender විශේෂයෙන්ම නිසි කළමනාකරණයක් නැතුව මුහුදට ප්ලාස්ටික් නිදහස් කරන රටවල් කීපේ ලෝකේ ලංකාව අපි අහලා තියෙන විදිහට නම් ගාක් දේවල් හොඳටම කරනවා. හැබැයි මේ ප්ලාස්ටික් වලදී නම් අපිට තේරෙන විදිහට එච්චර හොඳට කරන්නේ නැහැ වගේ. අපි ලෝකේ පස්වෙනි තැනට පැත්තලා තිබුණා. අවසානට ආසියාතික රටවල් තමයි මේ පහම. මේ අතර ලංකාව පස්වෙනි තැන. මම මේකට එන්නම් ඉස්සරහට. ඇයි කොහොමද අපි මේ තත්ත්වයටපත් වුනේ කියලා. හරි. දැන් ප්ලාස්ටික් ප්‍රශ්නේ මෙහෙම තියෙද්දි අපි හුඟක් වෙලාවට හිතුවා මේ ප්ලාස්ටික් තමයි ප්‍රශ්නේ කියලා. හැබැයි පස්සේ කාලෙක තමයි තේරුනේ විද්‍යාඥයන්ට මේ ප්ලාස්ටික් අපි ඩිග්‍රේඩ් වෙනවා කියලා හිතුවට නැත්නම් මේවා බිඳ වැටෙනවා කියලා උට ඇත්තටම වෙන්නේ මේවා කුඩා කෑලි වලට කැඩෙන එක විතරයි. right. ඒවා අර සාමාන්‍ය වෙන පරිසරයේ තියෙන වගේ ඉක්මනට වියෝජනයලා යන්නේ නැහැ. මේවා කෑලි විදිහට යන්නේ. අපි ඒවා තවත් ප්‍රශ්නයක් ඇති කරනවා. අපි කියන මේ සූත්‍ර ප්ලාස්ටික් කියන නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික්. මේ වර්ග දෙකක් ගැන අපි කතා කරනවා. ප්‍රයිමරි මයික්‍රෝ ප්ලාස්ටික් සහ සෙකන්ඩරි මයික්‍රෝ ප්ලාස්ටික්. ප්‍රයිමරි කියලා කියන්නේ ඇත්තටම මේවා හදලම තියෙන්නේ කුඩාවට සාමාන්‍ය සාමාන්‍ය නෙමෙයි මිලිමීටර් 5ට වඩා අඩු නම් අපි ඒවට කියනවා මයික්‍රෝ ප්ලාස්ටික් කියලා. මේ තියෙන මේ වගේ මයික්‍රෝ ප්ලාස්ටික් අපි මේ දවස්වල ජනප්‍රිය කතා කරන අර නැවෙන් ආපු පෙලට්ස් තමයි මේ වගේ දේවල්. අනිත් ඒවා තමයි සෙකන්ඩරි මයික්‍රෝ ප්ලාස්ටික්. ඒ කියන්නේ මේ තියෙන ප්ලාස්ටික් කැඩිලා බිඳලා පුංචි අංශු බවට පත් වුණාම මේ ප්ලාස්ටික්. හරි. මේ තියෙන මේ වගේ මයික්‍රෝ ප්ලාස්ටික් විවිධ වර්ගයේ වලට ගත්තොත් මේ මයික්‍රෝ බීඩ්ස් කියලා කියනවා. මේ තමයි ඔය සමහර ගොඩාක් අපි පාවිච්චි කරන ඩිටර්ජන්ට්ස් වල ඒ වගේ දේවල් වල තියෙනවා මයික්‍රෝ බීඩ්ස්. මම පෙන්නන්න පින්තූර. සහ ඊට පස්සේ මේ නර්ඩ්ස් කියනවා. මම හිතන්නේ මේ හැමෝම දන්න වචනේ. මීට කලින් අහලා තිබුණ නැති මේ නැවේ කතාවත් එක්ක අපි දන්න මේ නර්ඩ්ස් මේ තියෙන මේ වගේ දේවල්. අනිත් ඒවා මේ නැනෝ ෆයිබර්ස් ඔය සිගරට් බට්ස් වලින් තියෙනවා. සහ මේ ටයර් ඩස්ට් විදියට සහ නැත්නම් ෆ්ලේක්ස් විවිධ විදියට මේ වගේ තියෙන්න පුළුවන් මේ ප්ලාස්ටික් කොටස්. මෙන්න බලන්න මයික්‍රෝ ප්ලාස්ටික් කොහෙද තියෙන්නේ? අපි බොහෝ විට හිතන්නේ නැති ගොඩාක් තැන්වල මේ මයික්‍රෝ ප්ලාස්ටික් තියෙනවා. දත් බෙහෙත් වල ඉඳලා හුඟක් අපි ඔය පාවිච්චි කරන පර්සනල් කෙයා හරි විශේෂයෙන්ම රූපලාවන්‍ය වැඩවලට පාවිච්චි කරන හුඟක් දේවල් තියෙනවා. මේ බලන්න මයික්‍රෝ බීඩ්ස්. මේකේ තියෙනවා කියලා තියෙනවා පොලි එතිලීන්. බලන්න ඊට පස්සේ ග්ලිටර් සහ ඩිටර්ජන්ට්. හරි. ඊට අමතරව බලන්න මේ එක එකක් දේවල් වගේ බලන්න මේ පුංචි බෝතලයක් තියලා තියෙනවා. ඒ ප්‍රමාණයක් ඒ ටියුබ් එක ඇතුලේ ප්ලාස්ටික් තියෙනවා. ඉතින් මේවා අපි වැඩි හිතන්නේ නැති මයික්‍රෝ ප්ලාස්ටික් සෝසස්. මෙන්න මේ පින්තූරේ පේනවා කොච්චරක් ප්ලාස්ටික් අපි මයික්‍රෝ ප්ලාස්ටික් මුහුදට දානවාද කියන මේ ටොන් වලින් තියෙන්නේ කොස්මෙටික්ස් වල ඉඳලා හරි මේ පේන්ට් waste treatment plant washing textile මේ washing machine වලින් සහ textile වලින් විශාල ප්‍රමාණයක් සහ paint වලින් නිෂ්පාදනයේදී නිදහස් වෙනවා සහ වෙනත් ඒ මුහුද ආශ්‍රිත paint නැව් වලින් සහ බලන්න මේ විශාල ප්‍රමාණයක් එන්නේ අතරම මේ කාර් ටයර් වලින් ගෙවිලා යන ඒවා තමයි ලෝකේ විශාල වශයෙන්ම ප්‍රමාණයක් එන්නේ. බලන්න මෙතන හැබැයි මේ ටොන් 2000 ගණක් වෙනවා. අර මතක ඇති නැවේ නිදහස් වුණ ප්ලාස්ටික් ප්‍රමාණය කොච්චරද කියලා සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඇත්තටම අති විශාල ප්‍රමාණයක් මේ නැවෙමුත් ඇත්තටම නිදහස් වෙලා තියෙනවා ප්ලාස්ටික්. එතකොට මේ මයික්‍රෝ ප්ලාස්ටික් ගැන කිව්වොත් එහෙම මේකෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න හරි මේ ගැන නම් හුඟක් අය දන්නවා. පහුගිය දවස්වල විද්‍යා පුජ්‍යලේ ඇවිල්ලා විද්‍යා කතා කිව්වා මේවා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ වැඩිම සරලම දේ තමයි උන්ට කැවෙන්න පුළුවන් ඉන්ජෙක්ෂන් මේ වැරදියට ආහාර කියලා හිතලා ගන්න. මේක සාමාන්‍ය දෙයක්. අනිත් එක තමයි විෂ සහිත වෙන්න පුළුවන්. වැඩියෙන්ම තියෙන අතර මේ මයික්‍රෝ ප්ලාස්ටික් හදන්න පාවිච්චි කරන අමතර දේවල් අපි ඇඩිටිව්ස් කියනවා. මේ වගේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. අර ප්ලාස්ටික් වල විශේෂයෙන්ම මේ ඇඩ්සෝර්ප්ෂන් කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒකෙන් මේවා අඳවා ගන්න පුළුවන් මැග්නට්ස් වගේ. ඉතින් මේ විදිහට මේ මයික්‍රෝ ප්ලාස්ටික් විෂ සහිත දේවල් රඳවා ගන්න පුළුවන්. නමුත් තව අපි නොදන්න තව එකක් තියෙනවා. ඒ තමයි මේ ඉන්වේසිව් ආක්‍රමක ජීවීන් අතර සමහර වෙලාවට වෛරස් බැක්ටීරියා වෙන්න පුළුවන්. ඒ වගේ අරන් යන්න පුළුවන් මේ පාවෙන මයික්‍රෝ ප්ලාස්ටික්. මේක ලෝකයේ දැන් මේ අලුත් කතාවක්. මම ඒකට ඉස්සරහට මම පෙන්නන්නම් මේ ගැන. ඉතින් මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඇත්තටම එතනින් පස්සේ මිනිස්සුන්ට වෙන්න පුළුවන් හානි. අපි මේවා
දැනටමත් අපි දන්නවා ආහාර දාමෝසේ දැන් මේ මයික්‍රෝප්ලාස්ටික් 17ට ගිහිලා ඉතින් එහාට ආහාර දාමෝසේ ඇවිල්ලා විවිධ ක්‍රමයකින් අපිටත් මේක ඇතුළේ ඉන්න පුළුවන්. ඉතින් මේ ගැන ලොකු කතන්දර තියෙනවා. අපි මේ වෙලාවේ අපි ඉච්චර වැඩි දුර යන්න ඕනේ නැහැ. ඉතින් මම කියන්නම් කොහොමද මේ ප්ලාස්ටික් සම්බන්ධ දේවල්ට මම කොහොමද සම්බන්ධ වුනේ කියලා ලැබෙන කාල හැටියට ඇත්තටම මුලින්ම මේ අපි පටන් ගත්තේ මේ සමුද්‍ර පරිසර දූෂණ මීපායකත් එක්ක සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියත් එක්ක කොරියාවේ ව්‍යාපෘතිකුත් එක්ක ඇත්තටම අපි මේ මීගමේ කලපුව ආශ්‍රිතව සහ ඒවට පරිසරවල තියෙන ප්ලාස්ටික් සහ මේ ඇත්තටම මේ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ව්‍යාපෘතියක් විදිහට මේක පටන් ගත්තේ. ඉතින් අපි විවිධ පරිසරවල තියෙන ප්ලාස්ටික් සහ ඒ අදාළ පුජ්‍යයට හම්බෙලා මේ නියම ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්තා. ඒ අතතේ අපි අර සයිඩ් ස්කෑන් සෝනාස් ඒවා පාවිච්චි කළා. මුහුද යට තියෙන දේවල් පවා මේ නිරීක්ෂණය කරා කොච්චර ප්ලාස්ටික් කියනද. ඉතින් මෙන්න මේ ව්‍යාපෘතියේම කොටසක් විදිහට ඇත්තටම මම යෝජනා කරා ඇත්තටම අපි මේ එක තැනකට කරන්න නැතුව ලංකාව වටේ ගිහිල්ලා බලමු මොකද්ද මේ කොහොමද මේ ප්ලාස්ටික් වල තත්ත්වය කියලා බලන්න. ඒ අනුව අපි තාමත් සැලසුම් සහගතව අපි මේ කෙටි කාලයක් තුල ලංකාව වටේම ගිහිල්ලා නැත්නම් එක විසිට් එකකින් ලංකාව වටේම කොළඹින් පටන් ගන්න ආපහු කොළඹට ඇවිල්ලා මේ විශාල දත්ත ප්‍රමාණයක් දවස් ගාණක් තිස්සේ අපි ඉදිරි කරා කණ්ඩායමක් විදිහට ගිහිල්ලා ඉතින් මේක ඇත්තටම සුවිශේෂීම අවස්ථාවක් අපේ සම්පූර්ණ අදහසක් අපිට ගන්න පුළුවන් වුණා ලංකාව වටේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා මේ තියෙන්නේ ඒකේ අවස්ථාවල් විවිධ වෙරළවල කොච්චර ප්ලාස්ටික් තියෙනවද කියලා. ඒ අතරතුර මේ බලන්න මෙතන ග්‍රෙනේඩ් එකක් බෝම්බ එකකුත් හම්බුණා අපිට මේ නැගෙනහිර පළාතේ තිබිලා. හරි මෙතෙන්දී අපි මම මේ ගැන ගොඩක් විස්තර කියන්නේ නැහැ. හැබැයි අපි මේවා විවිධ විදියට බෙදලා වෙන් කරගත්තා. මේවා එක යූසේජ් යන කොහොමද පාවිච්චි කරන ද්‍රව්‍ය හැටියට සහ මැටීරියල්ස් විදියට. දැන් ඒ විදියට ගත්තාම අපිට තේරුණා මේ ප්ලාස්ටික් අපි නිදහස් කරනවා ඇත්තටම 98%ක් 99% අපේම කුණු තමයි. ඒ කියන්නේ අපි ෆොරින් කියනවා බලන්න මේ රතු පාටක් තියෙන බොහොම කලාතුරකින් විතරයි කියන්නේ අපේම කුණු තමයි මේ අපේ රටින් ගිය අපි ලේබල්ස් බලලා ඊට පස්සේ මේ විවිධ කම්පෝසිෂන් ගත්තම එක වර්ගවලට අතර මේ පැකේජින් මැටීරියල් ගාක් වැඩිම තිරුණේ මේ පැකේජින් වලට ගන්න ප්ලාස්ටික් වර්ග. ඉතින් මැටීරියල් විදිහට ගත්තම ඇත්තට මේ බලන්න මේ ප්ලාස්ටික් තමයි 93%ක්ම මේ නම්බර් එකෙන් ගත්තොත් අනිත් පැත්තෙන් තියෙන weight එක අනුව 93%ක්ම තියෙන ඇත්තටම ප්ලාස්ටික්. එතකොට ඇත්තටම අපි මෙතෙන්දී මේ විශාල ප්ලාස්ටික් වගේම අපි ස්මෝල් ප්ලාස්ටික් කියලා ගත්තා. මේ වෙලාවේ අපි මයික්‍රෝ ප්ලාස්ටික් කියන වචනේ පාවිච්චි කරන්නේ මොකද කුඩාම දේවල් අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් තාක්ෂණික හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා අපි මේ කුඩා ප්ලාස්ටික් ඇත්තටම මේ මයික්‍රෝ ප්ලාස්ටික් තමයි. මෙන්න බලන්න මේ අන්තිම පින්තූරේ බලන්න මේ ඉතාමත් වටින පින්තූරයක් අපි මේ වෙලාවේ දැක්ක මේ පෙලට්ස් පළමුව වතාවට මම ලංකාවේ දැක්කේ මේ පෙලට්ස් මුහුදු වෙරළේ තියෙනවා. මේ කොහෙන් හරි ගහගෙන ආපු ටිකක්. හරි මේ තමයි එකම වතාව අපි අතර ප්ලාස්ටික් දෙක සාමාන්‍යයෙන් මේවා අපේ රටේ වැඩි දකින්නේ. ඉතින් මේ විදිහට පටන් ගත්ත අපේ මේ ප්ලාස්ටික් පිළිබඳ පරිශ්‍රණ ඇත්තටම අපි විශාල වශයෙන් දියුණු කරා කාලයත් එක්කම අපි මුහුදු වෙරළෙන් මුහුදේ සෙඩිමන්ට්ස් වල ඉඳලා මුහුදේ වතුර එතනින් පටන් ගත්තාම ගංගාවල් වැලදොල වලින් කොච්චරක් යනවද මුහුදේම කොච්චරක් තියෙනවද මේ විදිහට විශාල වශයෙන් අපි මේ පරිශ්‍රණ දියුණු කරා ලංකාව ඇතුලේ මේවා අඳුර ගන්න බවයි මොකද අපිට ගොඩක් තාක්ෂණය තිබුණේ නැහැ මේවා අඳුර ගන්න සහ විශාල වශයෙන් කවුරු කරලා තියෙනවා අපිට මේ දේවල් හොයාගෙන යන්න වුණා මේ අලුත් ක්‍රමවේද කොහොමද මේවා අඳුරගන්නේ කියලා බලන්න විවිධ මයික්‍රෝ ප්ලාස්ටික් වර්ග විශේෂයෙන්ම මේවා කොහොමද වර්ග කරන්නේ මේ වගේ දේවල් ඉඳලා සම්පූර්ණයෙන්ම මේවා මේ රසායනිකව විශේෂයෙන්ම පොලිමර් ලෙවල් එකේම අඳුනා ගන්න මේ මොනවද හරියටම මේ තියෙන මයික්‍රෝ ප්ලාස්ටික් කියන තත්ත්වයට එනකන් අපි මේක දියුණු කරා. ඉතින් මම කලින් කිව්වා වගේ මුහුදු වෙරළේ තියෙන වැලි වල තියෙන මයික්‍රෝ ප්ලාස්ටික් ඉඳලා මුහුදේ සෙඩිමන්ට්ස් සැම්පල්ස් විවිධ තැන්වල තියෙන සෙඩිමන්ට් වල මයික්‍රෝ ප්ලාස්ටික් වගේම මුහුදු වතුරේ කොච්චරක් තියෙනවද ඉඳලා බීච් එකේ තැන් තැන් වල
කොච්චර ප්ලාස්ටික් තියෙනවද කියලා මේ අපි අතරම මුල් පබ්ලිකේෂන් එක අපි මේ මයික්‍රෝ ප්ලාස්ටික් තියෙන බවට එවිඩන්ස් හොයාගත්ත එක. ඉතින් පස්සේ මේ ගංගාවලින් කොච්චරක් අරන් යනවද කියලා අපි මේ ගැලණි ගඟේ සහ විවිධ ගංගාවල් වල මේ කරා. ඊට පස්සේ මේ දීවර වරායවල් වල මේ විදිහට ගත්තාම මේ ගඟ කැලපුවේ කලපුවට වතුර ගෙන යන අත්තන ගලුව වේදිකේ ඒ වගේ කොච්චර ප්‍රමාණවලින් එනවද කියන එක සහ ඊට පස්සේ waste water treatment plant වල කොච්චර මයික්‍රෝ ප්ලාස්ටික් හැදෙනවද කියන එක. ඉතින් එහාට මේ අපේ මේ ගංගාවල ඇත්තටම මේ පාලම් උඩට වෙලා බලන් හිටියා කොච්චර ප්ලාස්ටික් මුදට යනවද කියලා. ඇත්තට මේ විෂුවල් ඔබ්සර්වේෂන් ඊට අමතරව වීඩියෝ කැමරාස් පාවිච්චි කරලා අපි ට්‍රැක් කරා. ඒ වගේ ඉතින් එහාට ගිහිල්ලා මේ සත්තුන්ගේ ඇඟවල අපි ආහාර දාමේ විවිධ අවස්ථාවල සත්තුන්ගේ විවිධ කොච්චර ප්‍රමාණයෙන් ප්ලාස්ටික් තියෙනවද කියන එක ගැන මේ වගේ පර්යේෂණ කරා. ඇත්තටම අපි බලපු හැම මාළුවෙකම වගේ ඇත්තටම ප්ලාස්ටික් තියෙනවා. මේ බලන්න මේ විවිධ ස්පීසිස් අපි විවිධ මාළුන්ගෙන් බැලුවහම මේ පැත්තේ තියෙන්නේ කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් තියෙනවද කියලා එක සතෙකුගේ. ඉතින් විශාල ප්‍රමාණයක් උන්ගේ ආහාර මාර්ගයේ මේ ප්ලාස්ටික් තිබිලා හම්බුනේ. ඊට අමතරව අපි තව මේ කොච්චර මේවා බයෝඩිග්‍රේඩ් වෙනවද කියලා කොච්චර මේ අපි දැන් දන්නවනේ මෑත කාලේ මේ හරිම ජනප්‍රියයි විශේෂයෙන්ම ග්‍රෝසරි බෑග් මේ බයෝඩිග්‍රේඩබල් කියලා ලේබල්ස් තියෙනවා. ඉතින් අපි පරීක්ෂණ කරලා බැලුවා ඇත්තටම මේවා ඇත්තටම බයෝඩිග්‍රේඩ් වෙනවද කියලා. මේ තියන්නේ අවුරුදු දවස් 210කට වගේ කාලයක් ලක් කරාට පස්සේ මේ බයෝඩිග්‍රේඩබල් ප්ලාස්ටික් වල තත්ත්වය විවිධ පරිසර තත්ත්වයන් යටතේ මේ තිනේ වගේ මුහුදේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කොච්චර තියෙනවද කියන එක කරපු පරීක්ෂණයක්. හරි. ඉතින් මේ විදිහට අපි විශාල වශයෙන් මේ තත්ත්ව එකතු කරලා තියෙනවා. මේ ප්ලාස්ටික් විවිධ තැන්වල මැක්‍රෝ වගේම මයික්‍රෝ ප්ලාස්ටික් කොච්චර තියෙනවද කියන එක ඉඳලාම මේ පොලිමර් එක දක්වාම හඳුනා ගැනීමට මේ මොන වගේ පොලිමර්ස් ඇත්තටම මේ මාළුන්ගේ හිම ආහාර මාර්ගය ඇතුලේ තියෙන කියලා හඳුනා ගන්න දේ දක්වා අපි මේ දේවල් දිනු කරලා සහ මේ පිළිබඳ දත් දෙනවා. හරි. දැන් මෙතනින් අපි මේ කරගෙන යන සමීක්ෂණවලදී අපි තේරුම් එක දෙයක් තමයි මේ තව ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක ඇත්තටම ලෝකෙට ටිකක් අලුත්. මේ අපි දැක්කම මේ ප්ලාස්ටික් පාවෙන දේවල් විශේෂයෙන් අපි මුහුදේදී බෝට් වල යද්දී අපි දැක්ක සමහර පාවෙන දේවල් විශාල වශයෙන් මේ වගේ මේ ඇලිලා ඉන්න සත්තු ඉන්නවා. මට හිතුණා ඇත්තට මේවා විශාල තර්ජනයක් වෙන්න පුළුවන් කියලා ආවේනික සතුන් ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේක ගැනත් අපි පරීක්ෂණ කරා. මේක ඇත්තටම ලෝකෙට අලුත් කතාවක්. මේ ඇත්තටම මේ මම දැන් මේ අපි අර DSAM කියලා මේ FAO United Nations සමුලෝකම ඉන්න අතන අපි මේක දැන් ඇතුළත් කරලා තියෙනවා. මේක ග්ලෝබල් ඉෂුව එකක් කියලා ප්ලාස්ටික් වලට සම්බන්ධ තවත් ප්‍රශ්නයක් කියලා. ඉතින් අපි ඉතින් මේ වගේ විවිධ විදිහට මේ වගේ ආක්‍රමක සතුන් මේවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ පාවෙන ප්ලාස්ටික් එක. දැන් මේ විදිහට ඊළඟ පැන්ඩමික් එකේදී අපි දන්නේ මේ වගේ අය එන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි ඊළඟට ඇත්තටම අපිට මේ CSIR එහෙම නැත්නම් Commonwealth Scientific and Industrial Research Organization ඕස්ට්‍රේලියාවේ ඔයගොල්ලොත් එක්ක අපිට අවස්ථාව ලැබුණා මේ කොලැබොරේෂන් එකට. ඉතින් මේගොල්ලොත් එක්ක විතර අපි විශාල වශයෙන් මේ එකක් මේක ඇත්තටම ග්ලෝබල් සර්වේ එකක් යන ලෝකෙම රටවල් එකතු වෙලා CSIR එක ඩෙවලොප් කරපු මෙතඩ් එකකට අපි ගොඩාක් රටවල් වල මේ සර්වේ කරගෙන යනවා. මේක ඇත්තට ගත්තොත් මේ බලන්න මේ විශාල දත්ත ප්‍රමාණයක් අපි එකතු කරා විවිධ තැන් වලින් මේක මේ වෙරළේ තියෙන ඒවා විතරක් නෙවෙයි. තාමත්ම රිමෝට් ඒරියාස් වල ඉඳලා මේ ගංගාවල් ඇලදොල වල කොච්චර ප්ලාස්ටික් මුල දක්වා අරන් යනවද කියලා මේ එම්පිරිකල් අපි මේ පර්යේෂණ වලින් හොයාගන්න මොඩල් එකක් රන් කරන්න ඇත්තට මේක පාවිච්චි කරේ. ඉතින් තාමත් වැදගත් මේක මොකද මේ රටවල් ගොඩක් එකතු වෙලා කරන වැඩක්. මේකෙත් විශාල වශයෙන් අපිට දත්ත දැන් තියෙනවා මේ වෙද්දී. ඉතින් තව වැදගත් දේ තමයි අතන අපි කරන හැම ඉවෙන්ට් එකක්ම අතර අපි මේ සිංගල් යූස් ප්ලාස්ටික් ෆ්‍රී ඉවෙන්ට්ස් විදිහට කරන්නේ. මම ඒ ගැන අවස්ථාව ලැබුණොත් ඉස්සරහට කරන්න. ඉතින් මේ මම අර කලින් කිව්වා ලංකාව ලෝකයේ මේ 5 වෙනි තැනට ඉන්නවා කියලා. මේ
නිසි කළමනාකරණයක් නැතුව ප්ලාස්ටික් මුහුදට දාන අය අතර ඉතින් ඇයි අපි මේ තත්ත්වයට පත් වුනේ කියන එක අපි මම අතට හොයාගෙන ගියාම තේරුණ දේ තමයි මේක ඇත්තට මේ සයන්ස් ජර්නල් එකේ පබ්ලිෂ් වෙච්ච ඔකේ තියෙන ඉහළම ජර්නල් එකක් බලන්න මේ පබ්ලිකේෂන් වලට තියෙනවා මේ වෙද්දී සයිටේෂන් 4253ක් මේ අද වෙද්දී හරි ඉතින් මේක මේ වගේ තැනක පළ වෙච්ච දෙයක් නිසා මේක අපිට අයින් කරන්න බෑ බලන්න මේ ලංකාව ඇයි මේ තත්ත්වයටපත් උනේ අපේ ඒකපොත්කල ප්ලාස්ටික් පරිභෝජනය 5.1 කිලෝග්‍රෑම් per person per day අපි හරි එක්කෙනෙක් දවසකට කිලෝ 5.1 මේක හිතා ගන්න බෑ ලෝකයේ ඒක හරි ලෝකයේ වැඩිම ප්ලාස්ටික් පරිභෝජනය කරන රට බවට ලංකාව පත් වෙලා තියෙනවා මේක කොහොමද මේ තත්ත්වයට ආවේ ඇත්තටම මේ World Bank එකේ තියෙන report එකක් what a waste කියලා මේකේ තිබුණු report එක තමයි මේක අරන් තියෙන්නේ ඒකට කොහොමද කියලා බැලුවම ඇත්තටම මේ වෙලා තියෙන්නේ මේ එක කරපු කොළඹ මේ housing scheme දෙකක කරපු survey එකක් අරගෙන ඒ survey එකේ ගත්ත data තමයි මේ extrapolate කරලා මේ රටටම හදලා තියෙන්නේ මේ විදිහට ගිහිල්ලා තමයි මේ 5.1ක් වෙලා තියෙන්නේ ඇත්තම තත්ත්වය බලුවොත් එහෙම මම ගණනයක් කරා විවිධ මේවා වල ඇත්තටම 1.59ක් වගේ වෙන්නේ කියන්නේ අඩුම ගානේ එකකට වඩා අඩුයි මෙතන විශාල වැරද්දක් වෙලා තියෙනවා ඇත්තටම මේ ගණනය කිරීමේදී ඉතින් විවිධ අවස්ථාවල් ලැබුණා ඇත්තටම මේ පේපර් එක පබ්ලිෂ් කරපු පොතක් හම්බ වුණා එයත් පිළිගත්ත ඇත්තටම මේ විශාල සමුලෝකයේදී මම කිව්වා මේක වැරදි කියලා ඒගොල්ලෝ පිළිගත්ත ඇත්තටම මේක මේ අපේ තියෙන දේ දත්තත් පාවිච්චි කරලා අපි අර ඒ දේවලුත් පාවිච්චි කළා මේ මැරීන් පොලියුෂන් බුලටින් එකේ තියෙන පබ්ලිකේෂන් එක මේවා පාවිච්චි කරලා අපි පැහැදිලිවම කිව්වා මේක වැරදි කියලා මේ තියෙන ලෝකයේ තියෙන රටවල සාමාන්‍යයෙන් ස්ක්වයර් මීටර් එක වෙරළේ කොච්චරක් ප්ලාස්ටික් තියෙනවද කියන බලුවොත් අපි ලංකාව බොහොම පල්ලෙහා තැනක තියෙනවා මම කියන්නේ හොඳ තත්ත්වයක් කියලා ලංකාව කොහොමත් මේක හොඳ තත්ත්වයක් ගැන වෙන රටවලත් එක්ක බලද්දී අපිට නරක තැනක නෑ ඒත් එක්කම මේ මෑත කාලේ අපි CSI අර කරපු පරීක්ෂණෙමුත් අපිට තේරුණා ඇත්තටම අපි මේ කරපු රටවල් අතරත් අපි පල්ලෙහා ඉන්නේ අර කලින් එකේ අපි ගොඩාක් ඉහළ හිටියට අපි පල්ලෙහා ඉන්නේ මේක මේ frontiers in marine science එකේ මේ ගිය මාසෙට පළවෙනි අතරම ඒත් එක්කම අපි කිව්වා මේකේ මේ සමහර පැරාමීටර්ස් අර කලින් එකේ පාවිච්චි කරපු දේවල් ඇත්තටම ඒවා එච්චර වැදගත්කමක් නැහැ කියලා ඇත්තටම මේ හින්දා තමයි අපි මේ තත්ත්වයටපත් වෙන්නේ. හරි. ඉතින් මේත් එක්කම අපි යනවා මේ තියෙන කාලයත් එක්ක ඇත්තටම අපි මේ මොකද්ද මේ ලෝකයේ මේ දැන් මේ තියෙන ප්‍රවණතාවත් එක්ක කොහොමද මේ ප්ලාස්ටික් කොහොමද අපිට බලපාන්නේ කියලා. ඉතින් මේකට හොඳ පින්තූර ටිකක් මේ තියෙන්නේ. දැන් තත්ත්වය මේ ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් අපි මොහොතට නිදහස් වෙනවද කියලා දැනටමත් මේ මොහොත පතුලේ සමහර තැන්වල සහ විවිධ තැන්වල තියෙන ප්‍රමාණවල ගැන අපිට හිතා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතන දෙකක් තියෙනවා. මේ මම එකම අතරම මේ ආටිකල් එකකින් ගත්ත දෙකක් මේ plastic industry steps in to help tackle COVID-19. ප්ලාස්ටික් විශාල වශයෙන් ඇත්තටම පාවිච්චි කරා මේ වසංගතේ නැති කරන්න. හැබැයි ඒ ආටිකල් එකේ අනිත් පැත්තෙන් කියනවා COVID-19 sparks worrying levels of plastic use. හරි. මේක දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් protect role එකක් තියෙනවා. අනිත් පැත්තෙන් polluter role එකක් තියෙනවා. ඉතින් මම මේ graphic එකකට මම මේක දැම්ම අතරම බලන්න මේ කොහොමද මේ COVID-19 එක්ක කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් විශේෂයෙන්ම මේ medical waste විදියට PPE protective equipment විදියට සහ මේ online shopping වලින් විශාල වශයෙන් මේ SUPs යන single use plastic එකතු වෙන්නේ. හරි. ඊට අමතරව මේ වගේ මේ පොලිතින් ආවරණ වාහනවල කොච්චර ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද කියලා මේත් එක්ක විශාල වශයෙන් ප්ලාස්ටික් එකතු වුණා. ඉතින් මේවා නිසි කළමනාකරණයක් නැතුව මේ විදිහට එකතු වෙනවා. ඉතින් මේක එතකොට මේකේ ප්‍රොටෙක්ටර් රෝල් එකක් තියෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් පොලියුටර් රෝල් එකක් තියෙනවා. හැබැයි මේ පොලියුටර් රෝල් එක වෙන්නේ අතර මේව හරියට කළමනාකරණය කරේ නැත්තම්. එහෙම නැත්තම් මේකේ ප්‍රොටෙක්ටර් රෝල් එකත් එක්කම මේව හරියටම නිසි කළමනාකරණයක් කරන්න නම් අපිට දෙකම කරගන්නත් තිබුණා. හැබැයි මම දන්න තරමින් නම් ලංකාවේ අතරම මේ කොවිඩ් ටීම් එකත් එක්ක ඒ වගේ අපතේ කළමනාකරණ මම හිතන්නේ එහෙම වැඩපිළිවෙලක් මම නම් දැකලා නැහැ. හරි. ඒ වගේම මේ මට ලංකාවේ නම් දත් හොයා ගන්න බැරුණා. නමුත් දාන ලෝකේ මේ විශේෂයෙන් මාස්ක් හදන මාකට් වැලියු එක 325කින් වැඩි වෙලා තියෙනවා. නිෂ්පාදනයේ 123කින් වැඩි වෙලා තියෙනවා වගේ. සහ මේ ඇමරිකාවේ දත් තියෙනවා කොච්චර ප්‍රමාණයෙන් මේ ප්ලාස්ටික් වැඩි වෙලා තියෙනවද කියලා සාමාන්‍ය ලෝකයේ 30ක් 50ක් වගේ මේ කොවිඩ් සම්බන්ධයෙන් ප්ලාස්ටික් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. මම මේ එකක් දැක්ක මේ
සමාජ ජාලාවල සංසරණය වෙච්ච එකක්. ඇත්තටම ඉතාමත් වැදගත්. මේ කොවිඩ් එක්කම අපි මේ පරිසර ගැත හිතන්න ඕනේ කියලා මේ සුරකිමු ලංකාවේ ව්‍යාපාරෙන් දාපු එකක්. ඇත්තටම හරිම වැදගත් මේ වෙලාවේ. නමුත් මේ එක ආටිකල් එකක් හම්බුණා මේ ලංකාවේ මාස්ක් පාවිච්චිය ගැන. මම දන්නේ නැහැ කොච්චර නිවැරදිද කියලා. ඒක ඇටිට නම් දවසකට මිලියන 17ක් මම හිතන්නේ මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේක පබ්ලිෂ් වෙලා තියෙනවා මේ ලංකාව. මම දන්නේ නැහැ කොච්චර නිවැරදි වෙන්න දන්නම් අමාරුයි. හරි. ඊළඟ දේ තමයි මේ අපි දන්නවා දැන් මේ ප්ලාස්ටික් එක තව තියෙන මේ අපි විශාල වෙනසකට ලක් වෙලා තියෙනවා ප්ලාස්ටික් භාවිතයේදී. අපි දන්නවා මේ ප්ලාස්ටික් උඩ ප්ලාස්ටික් ආයි ප්ලාස්ටික් ඒ කියන්නේ කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් පාවිච්චි කරනවද මේ අපේ ආහාරات එක්ක. ඒ වගේම මේ තව අපි කවදාවත් කතා කරන්නේ නැති තව විශේෂ දෙයක් තමයි මේ. ඒ තමයි මේ විශේෂයෙන්ම මේ අපි මේ නිවර්තන කලාපේ රටක් ජෛව විවිධත්වයේ තියෙනවා කියලා මේ බලන්න ප්ලාස්ටික් කොච්චර ප්‍රමාණයක් මේ ප්ලාස්ටික් මල් මේවා කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරනවද කියලා මේක විශාල ප්‍රශ්නයක්. මම හිතන්නේ කවුරුත් නොබලපු තැනක් තාම කිසිම මේ දැන රෙගියුලේෂන්ස් නැහැ. හරි. අනිත් ප්‍රශ්නේ තමයි අපිට තියෙන මේ solid waste management අපේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය. මොකද මේ ප්ලාස්ටික් වලින් වෙන් කර ගන්න බෑ. අපේ මේ ඔක්කොම එකට තමයි යන්නේ මේ ඝන අපද්‍රව්‍ය. ඉතින් මේ බලන්න මේ solid waste generation එක අපේ ටොන් 6400ක් මේක නැටක් පාරන data. waste collection එක 2700යි ටොන්. එතකොට ඉතිරි ප්‍රමාණය මේවා ඒක තමයි මේ ඩම්ප් යාර්ඩ් වල විවිධ තැන්වල මේවා එකතු වෙන්නේ සහ අපද්‍රව්‍ය විදියට ගංගා වලට එකතු වෙලා අවසානයේ මුහුදට යන්නේ. ඉතින් මේ නිසි කළමනාකරණයක් නැති එක විශාල ප්‍රශ්නයක්. ඒත් එක්කම අපි ඇත්තටම ප්ලාස්ටික් නිදහස් කරන්නේ ඕපන් ඩම්ප් යාර්ඩ් වැඩි වශයෙන් අපි ඒක මොකද මේ ඩම්ප් යාර්ඩ් නම් ඇත්තට මේව හරියට හදන්න ඕනේ. මේ කියනවා මේ වගේ රසායනික ද්‍රව්‍ය එහෙම එළියට යන්නේ නැති. නමුත් එහෙම වැඩ පිළිවෙල ඇත්තටම ඉතාමත් අඩුයි අපේ. එතකොට 86%ක්ම ඕපන් ඩම්ප් යාර්ඩ් වලට මේ විදිහට යනවා. හරි. එතකොට 106ක් තමයි කොම්පෝසිට් ඉද මේ වෙද්දි ඇත්තටම යන්නේ. 104ක් විතරයි රීසයිකල් කරන ප්ලාස්ටික් වලින්. ඇත්තටම ඝන අපද්‍රව්‍ය වලින් ඇත්තටම ඒ අතරතුරේ මේ ප්ලාස්ටික් විතරක් නෙවෙයි නමුත් මේ ගාබේජ් වලින් එනර්ජි හදන ළඟදී ඒකට කරවල පිටියේ අලුත් විදුලි බලාගාරයක් හදුවා සහ මේ විවිධ සහ ඉන්සිනරේටර්ස් මේ වෙද්දි පාවිච්චි කරනවා. එතකොට අනිත් දේ තමයි මේ ප්ලාස්ටික් රීසයිකල් දැන් ලංකාවේ ටිකක් ජනප්‍රිය වෙගෙන යනවා. සෑහෙන ප්‍රමාණයක් රීසයිකල් කරන මේ වගේ විශේෂයෙන් පෙට් බොටල්ස් මේවා රීසයිකල් කරලා මේ ෆ්ලේක්ස් හදලා අපහු වෙනත් ද්‍රව්‍ය බවට පත් කරනවා. හැබැයි මේ රීසයිකල් කියන එක අපි කියනවා මේක ඩවුන් ස්කේලින් කියලා. කියන්නේ මේකෙන් වැලියු ඇඩිෂන් එකක් නෙමෙයි ලොකුවට වෙන්නේ. ඊට වඩා ටිකක් අඩු තත්ත්වයේ තියෙන ද්‍රව්‍ය තමයි මොකක් කරාට නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේක නමුත් ඒවා රීසයිකල් කරන්නත් බැරි තත්ත්වයකින් තමයි මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සමහර තියෙනවා ඇත්තටම දැනටවත් මම මේ ලංකාවේ සමහර ආයතන මේ සෑහෙන හොඳ තත්ත්වෙන් මේවා අප්ස්කේල් එහෙම නැත්නම් මේවාට වැඩි වටිනාකමක් දෙන විදිහට රීසයිකල් කරන තැනුත් තියෙනවා. විවිධ නිෂ්පාදන දැන් එළියට එනවා. මේ අතර ඉහළම තැනක් තියෙනවා. අහලා තියෙනවා මේ මුහුදෙන් ගත්ත පෙට් බොටල්ස් මේවා මේ රීසයිකල් කරලා මේ ක්‍රිකට් ටීම් එකට මේ ඇඳුම් හැදුවේ. මේ දවස්වල ක්‍රිකට් ටීම් එක ගැන නම් කතා කරන්න කැමති නැහැ. නමුත් ඇඳුම් මේ අසන්ට ඇදී රීසයිකලින් සහ මේ සපත්තු විශේෂයෙන්ම සමහර බ්‍රෑන්ඩ් වල මේ වගේ අප්සයිකල් අප්ස්කේල් කරපු මැටීරියල් පාවිච්චි කරනවා. හරි. එතකොට මේ රීසයිකල් ගැන කිව්වහම අපිට තියෙන වෙලාවත් එක්කම තමයි කෙටියෙන් කියන්න මේ ඇත්තටම මේ ප්ලාස්ටික් බොටල්ස් වල ගහලා තියෙනවා අංකයක් කොහේ හරි බලන්න. එතකොට මේවා රීසයිකල් කරන්න පුළුවන්ද බැයිද කියන එක ඒකේ ඒ නම්බර් අංකය බලනු තීරණය කරයි. ප්ලාස්ටික් වර්ගය මේ යටින් සඳහන් කරලා තියෙන්නේ මොනවද මේ විදිහට රීසයිකල් කරන්න පුළුවන් මොනවද රීසයිකල් කරන්න බැරි කියලා උඟ. සමහර දේවල් පුළුවන් සමහර දේවල් බෑ ඇත්තටම. හරි. හරි. now දැන් අපි මේ රීසයිකල් ගැන කතා කරාට ඇත්තට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම බැලුවා මේ මොකද්ද තත්ත්වය කියලා ලෝකේ මේ කොවිඩ් එකත් එක්ක ඇත්තටම මේ තෙල් මිල පහළ ගියාම අමුද්‍රව්‍ය තෙල්නේ. මේ බලන්න මේ සුදු පාට ලයින් එකේ තියෙන්නේ වර්ජින් පොලිඑතිලීන් මේ පෙට් කියලා බොටල්ස් හදන වර්ජින් මැටීරියල් පොලිඑතිලීන් මැටීරියල් එක ගත්තොත් මේකේ මුලයි රීසයිකල් පෙට් ගණන් බලන්න. දැන් මේ රීසයිකල් කරපේවා ගණන් වැඩි වර්ජින් ඒවට වඩා. හරි. එතකොට මේ දැන් රීසයිකල් ඒවට
තරඟ කරන්න වෙලා තියෙනවා ඇත්තටම. මොකද අලුත්ම ඒවා තියෙනවා ඊට වඩා අලුවට ගන්න පුළුවන්. ඒ නිසා විශාල ප්‍රශ්නයක් තියෙනවා රීසයිකල් කරන එකේ. හරි ඊළඟට තවත් වැදගත්ම දෙයක් මේ අපි මේ environmental friendly label එක යට තියෙන විශේෂ ප්ලාස්ටික් ගැන අපි කතා කරමු. අපේ සුපර් මාකට්ස් වල දැන් රට් වෙලා තියෙනවා මේවා. මේ වර්ග කීපයක් තියෙනවා. මම තාමත් කෙටියෙන් කියන මේ එකක් කියනවා බයෝ ප්ලාස්ටික්ස් කියලා. නැත්නම් මේවා බයෝ බේස් ප්ලාස්ටික්. නැත්නම් මේ මොන හරි අපේ ස්වභාවික ද්‍රව්‍ය පාවිච්චි කරලා හදපු විශේෂයෙන්ම මේ කෝන් ස්ටාර්ච් උදාහරණයක් විදිහට මේකෙන් හදපු කප් එකක් මේ මෙතෙන්දී පාවිච්චි කරන්නේ මේ පොලිලැක්ටික් ඇසිඩ් වගේ විවිධ දේවල් පාවිච්චි කරන ඒ වගේ දේවල් මේක සාමාන්‍ය කප් එකම මේවා හැබැයි බයෝ බේස් මේ වගේ කෝන් ස්ටාර්ච් මඤ්ඤොක්ක වලින් හදන්න පුළුවන් විවිධ දේවල් වලින් හදන්න පුළුවන්. හරි දෙවෙනි වර්ගයේ බයෝ ඩිග්‍රේඩබල් ප්ලාස්ටික්. ඇත්තටම මේ බයෝ ඩිග්‍රේඩබල් කියන ප්ලාස්ටික් මේවත් අර ප්ලාස්ටික්ම තමයි අතර ඒ විදිහටමයි හදන්නේ වෙනසකට තියෙනවා රසායනික ක්‍රමයකින් මේවා රසායනික ද්‍රව්‍ය දාලා තියෙනවා මේවා ෆෝටෝ ඩයික් නැත්නම් ආලෝකයෙන් හරි ඔක්සිජන් හැමේ විද වැටෙන්නේ. ඉතින් ඒ බයෝඩිග්‍රේඩබල් ප්ලාස්ටික් අනිත් තමයි කොම්පෝස්ටබල් ප්ලාස්ටික්. මෙන්න මේ කොම්පෝස්ටබල් ඒවා නම් ඇත්තටම මේ කලින් ඒවා බයෝඩිග්‍රේඩබල් මේවා ඇත්තටම මේවා වෙන්නේ ඇත්තටම කුඩා ද්‍රව්‍ය බවට පත් කැඩලා යන එක විතරයි ඇත්තටම. ඒක තව ප්‍රශ්නයක්. තව මයික්‍රෝ ප්ලාස්ටික් බවට පත් වෙන පුළුවන් ප්‍රශ්නයක්. හරි. අනිත් තමයි මේ කොම්පෝස්ටබල් නම් මේවා අර කාබන් ඩයොක්සයිඩ් ජලය හැදිලා සයි ඉතේන් මිතේන් ඒ වගේ ඒකේ මූලික ද්‍රව්‍ය හැදිලා සුත්‍ර ජීවීන් මගින් වියෝජනය වෙලා පත් වෙන ඒවා. හරි. හැබැයි මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා මේ කොම්පෝස්ටබල් කියන බලන්න මේවා ඒ සදා විශේෂ අර බැක්ටීරියා කොක්ටේල් එකක් ඉන්න ඕනේ. සා විශේෂ තත්ත්වයන් යටතේ විතරයි මේ දේවල් වෙන්නේ. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් මේක මම ආපහු සමරි එකක් තියෙනවා මේකේ. මේ තියෙන්නේ ඇත්තටම 100% compostable මේවා අර මූලික ද්‍රව්‍යයට බවට පත් වෙනවා. හැබැයි විශේෂ කන්ඩිෂන් යටතේ. සාමාන්‍ය නිකන් අපි ගෙවල් වල තිබ්බට මොහොතට කොහෙක් ගියට මේවා එහෙම වෙන්නේ නැහැ. රස මේ කමර්ෂියල් එක කරන්න. මේ අනිත් එක තමයි මේ බයෝඩිග්‍රේඩබල් කියන ඒවා. මේවා ඇත්තටම බයෝඩිග්‍රේඩ් වෙන්නේ නැහැ. ඇත්තටම මේවා කුඩා කොටස් වලට කැඩලා යන එක. ඉතින් මේක ගැනත් හොඳට අපි මතක තියාගන්නවා. අනිත් එක තමයි බයෝ ප්ලාස්ටික්. ඉතින් මම මේ ඩිස්කරේජ් කරන්න නෙමෙයි. හැබැයි මේකේ ඇත්තම තත්ත්වය මෙන්න මේක තමයි. ඉතින් හරි. ඉතින් ඒක නිසා දැන් මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ඇත්තටම මේ බයෝඩිග්‍රේඩබල් කියන ලේබල් එකේ තියෙනවා. ඒ විදිහට ඇත්තටම බයෝඩිග්‍රේඩ් වෙනවා කියන මේ සමහර රටවල් මේ විදිහ තහනම් කරලා තියෙනවා. මේ බයෝඩිග්‍රේඩබල් කියන එකෙත් ඇත්තටම විශාල වාසියක් නැහැ කියලා මේ ඒ වගේම තවත් පරිසර හානි වෙනවා විශේෂයෙන්ම මයික්‍රෝ ප්ලාස්ටික් බව අවසානයේපත් වෙනවා. ඉතින් මොනවද අපිට කරන්න පුළුවන් කියලා අපි තාමත් කෙටියෙන් කිව්වොත් එහෙම දැන් අපි මේවා ගැන මොනතරම් කියලා තියනවා. හැබැයි අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා මේ ඊට සඳහා ආදේශක දේවල් පාවිච්චි කරන්න. හැබැයි ඒක කොච්චර සස්ටේනබල් තිරසාර විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි මේ ක්ලීන් අප් කරන එක. හරි. මේ ක්ලීන් අප් කරන එක මම නම් කියන්නේ ඇත්තටම මේ අපි මේ ටැප් එක ඇරලා අපි සාමාන්‍ය වතුර එකතු කරන්නේ ඒ වගේ වැඩක්. හරි. ඔක්කොම ටැප් එක ගලාගෙන යනවා වතුර අපි කරන්නේ එකතු කරනවා. හැබැයි අපිට කවදාවත් මේක ඉවර කරන්න බෑ. ඉතින් මේ ඒක නිසා ඊටමත් මේ ක්‍රමවත් විදිහට කරන්න ඕන. අනිත් එක තමයි ක්ලීන් අප් අවසානයේ ඇත්තටම තවත් ප්ලාස්ටික් කන්දක් එකතු කරනවා. විශාල ප්‍රමාණයක කරන අන්օර්ගනයිස් බීච් ක්ලීන් අප් ඉඳ තවත් සිංගල් යූස් ප්ලාස්ටික් එකතු වෙන ඇත්තටම අපි දැකලා තියෙන එක තමයි. ඉතින් තව එහෙම නැත්නම් මේ අන්ඩර්වෝටර් කලෙක්ෂන් කරන්න පුළුවන් විශේෂයෙන් මේකට ඩයිවර්ස්ලා හැම පාවිච්චි කළා විශේෂයෙන්ම සාගරයේදී නම් මේක ඉතාමත් වැදගත් සංවේදී පරිසරවල මේක කරන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ අපි කියනවා මේ ට්‍රෑෂ් ට්‍රැප්ස් දැන් මේ තියෙන්නේ දෙහිවල කැනල් එකේ මම සෝල් ඩ්‍රින්ක්ස් දාපු එක තාමත් හොඳයි. ඇත්තටම මේ අපි කීප වතාවක් උත්සාහ කරා මේවා දාන්න. නමුත් ඒ සඳහා ෆන්ඩින් ගන්න බැරි වුණා. මේ වගේ දේවල් ඇත්තටම වත්තලා බලන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට ඇති වෙන එක. ඇත්තටම මේ ප්ලාස්ටික් හදන අය මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ට මේකේ වගකීමක් නැත්නම් දැන් බලන්න මේ ලෝකයේ වැඩිම මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන මේ බ්‍රෑන්ඩ්ස් ටික මේ තියෙන ලෝකේ 2020 හරි මේවා මොකටද බලන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට වගකීමක් නැද්ද? ඉතින් ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඉතින් සමහර ආයතන නම් වෙනස් වෙගෙන යනවා. මේ තියෙන වගේ මොහොතේ මෙරින් ඩෙබ්‍රිස් විදිහේ තියෙන ප්ලාස්ටික් එකතු කරලා ඒකෙන් අලුතෙන් බොටල් හදන මේ වගේ ව්‍යාපෘති දැන් කරන නියම මට්ටමින් කරගෙන යනවා. ඊට පස්සේ මේ ප්ලාස්ටික් පෙට් බොටල් වෙනකොට මේ වගේ අනාගතයේදී ප්ලෑන් එකක් තියෙනවා මේ වෙනස් කරන්න. ඉතින් ඒ විදිහට අර අපි
දැන් කතා කරන මේ රේකී ආර්ථිකය නැත්නම් linear economic ඉඳලා අපි මේ circular economic කියලා අපි කියන දෙයට යොමු වීමින් තියෙන ලෝකේ. හැබැයි මේ ප්ලාස්ටික් එක්ක කොච්චර දුරට මේ දේවල් සස්ටේනබල් විදිහට කරන්න පුළුවන් කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි ගැන බලමු. ඒ අතරතුර ලංකාවේ මේ නීතිමය තත්ත්වය ඇත්තටම මේ අපි දන්නවනේ යම් කිසි වෙනසක් වුණාම මේ අත කාලයේදී විශේෂයෙන්ම මේ පෙට් බොටල් පාවිච්චි කරන්න ඔය ඇග්‍රෝකෙමිකල්ස් වලට සහ සැෂේ පැකට් ආහාර සහ ඖෂධ ඇරෙන්න සහ මේ ඉන්ෆ්ලේටබල් ටොයිස් ඒ වගේ කීපයක් අපේ අලුතින් නීති වලට එකතු වුණා. ඒත් එක්කම අතරම මේ අඳුරගෙන තියෙනවා මේ මැරින් ඩිබ්‍රිස් කියන මේ ඒවා ප්‍රධාන ලංකාවේ පරිසර ප්‍රශ්න විදිහට අතන මේවා නමුත් ඊට අදාළව නීති මාර්ග හැදෙන්නත් ඕනේ. ඉතින් මේ කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා විශේෂයෙන්ම අපේ මේ සිංගල් යූස් ප්ලාස්ටික් අවසරයක් පාවිච්චි කරලා විසි කරන ප්ලාස්ටික් අපි තාමත් අවම කරන්න මේ තියෙන එක්කෙනෙක් සාමාන්‍යයෙන් මේ එක්කෙනෙක් කරලා බලපු වැඩක් කොච්චරක් ප්ලාස්ටික් සතියකට එකතු වෙනවද කියලා මේ උඩ තියෙන ඒ වගේ දෙයක්. ඉතින් මේ වෙනුවෙන් අපිට කරන්න බොහෝ දේවල් තියෙනවා. මෙතන කරුණු කීපයක් තියෙනවා අතරම මේ ඒතකොට ප්ලාස්ටික් නැති කරනවා කියන එක සරල වැඩක් නෙමෙයි අපේ ජීවිතේ පාඩයක්. නමුත් සමහර ක්‍රම තියෙනවා. එතන විශේෂයෙන්ම මයික්‍රෝ ප්ලාස්ටික් නම් අඩු කරන්න බෑ. ප්ලාස්ටික් අඩු කරාම එකම අඩු වෙලා යනවා. අනිත් එක තමයි ඔය මයික්‍රෝ බීඩ්ස් තියෙන සමහර දේවල් අපි දන්න ඩිටර්ජන්ට් තියෙනවා. අපිට නොගෙන ඉන්න පුළුවන් සහ අපේ හැබිට්ස් වෙනස් කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ අපි හැමදාම කතා කරනවා reduce reuse recycle. හැබැයි මෙතනින් එහාට ගිහිල්ලා ඇත්තටම වැඩියෙන් කරන්න ඕනේ අපි රිෆියුස් කරන එක. පළවෙනිට ගන්න ඕනේ නැත්නම් රිෆියුස් කියන එක. පළවෙනි තැනම මේවා අපි පාවිච්චි කරන්නේ නැත්නම් මේ ප්‍රශ්න ගොඩක් අඩු කරන්න. right? සහ විශාල මම හිතන්නේ රජයකට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳ නීති රීති තව ගේන්න සහ අපිටත් විශාල වගකීමක් තියෙනවා වගකීමක් සහිත මිනිස්සු විදියට මේ වෙනුවෙන් වැඩක් කරන්න. ඉතින් මේ අද දවස ඇත්තටම සුවිශේෂී දවසක් මේ අපේ මේ මාසේ අන්තිම දවස මේ විශේෂ ආයතනයක මේ ප්ලාස්ටික් ෆ්‍රී ජුලයි කියලා ව්‍යාපෘතියක් තියෙනවා. ඒ කියන්නේ නැත්නම් ජූලි මාසයේ කියන්නේ හැටින් පටන් ගන්න මාසේ මේ අපි ෆ්ලෙජ් එකක් අපි කිසියම් විදිහක තීරණයක් ගන්න මේ ප්ලාස්ටික් පාවිච්චි අඩු කරනවා කියලා එක මාසයක් අඩුම ගන්න. ඉතින් මේ වගේ දෙයක් මම හිතනවා ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. අඩුම ගානේ මාසයක්වත් අපේ මේ සිංගල් යූස් ප්ලාස්ටික් කියන පාවිච්චි කරන එක අවම කරන්න අපිට පොඩි ප්ලෙජ් එකක් තියෙනවා. මම මේ අත්දැකීමක් කියන්නේ මේ මගේ සමහර මේ මම පාවිච්චි කරන ඒවා නිතර මගේ මොරේසර් එක දැන් අවුරුදු 4ක් වයසයි. ඇත්තටම මම මේක පාවිච්චි කරන්නේ මේ තල මාරු කරන්න. ඒකේ 50%ක් මගේ ඇත්තටම මෙටල් තියෙන. ඉතින් ඊට අමතරව මේ වගේ අපිට පුළුවන් ඕනනම් මේ වගේ වෙන කට්ලරිස් වගේම මේ දේවල් පාවිච්චි කරන්න සහ අපිට මේ යෝගට් ගේනවා නම් අපිට ප්ලාස්ටික් අර හැන්ද නැතුව ගේනවත් අඩු ගානේ අපිට පුළුවන් අපිට ගෙදර ගේනවා නම් මේ පුළුවන් සහ මේ මම නිතරම අපේ ඉවෙන්ට්ස් වලට පාවිච්චි කරනවා මේ වගේ මේ වතුර මේ වගේ පම්ප් එකකුත් එක්ක සහ හැමෝටම අපි සර්වේ කරනකොට හැමෝටම මේ විදිය දීලා තියෙනවා. ඒකට කිසිම කෙනෙක් අමතුරුවෙන් ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. රියුසබල් ද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්න හැම වෙලාවෙම. ඉතින් මම අර ඔයගොල්ලෝගේ මේ පාස් කෝඩ් එකටත් දාලා තිබුණා කිසියම් හිඩන් මැසේජ් එකක්. ඇත්තටම no SUP කියලා ඔයගොල්ලෝ මම දන්නේ කවුරු නොටිස් කරාද? ඒකෙන් කිව්වේ ඇත්තටම say no to single use plastic කියන එක. මේක විශාල වෙනසක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ කතාවේ මට කියන්න බැරුණ එකක් තමයි මේ අපි අපේ අනාගතය ගැන මේ කතා කරේ. හැබැයි මෙන්න මේ මම නිතර පාවිච්චි කරන මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේකේ තියෙනවා මේකට උත්තරේ the future of the oceans and the hours is same. so අපි මුහුදට මොනවද කරන්නේ? මුහුදට මොකද වෙන්නේ? මේ මුහුදේ අනාගතය තමයි අපේ අනාගතය. ඒ නිසා මම හිතන්නේ අපිට විශාල කාර්යභාරයක් තියෙනවා. අපි ඉදිරියේ සාගරය වෙනුවෙන් කරන්න විශේෂයෙන්ම මේ වගේ වෙලාවක මේ නැවේ ප්‍රශ්නකුත් එක්ක. ඉතින් ඒකත් එක්කම මම මගේ මේ කතාව හමාර කරනවා. අපි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවට යමු වෙන්න පුළුවන් මේ අතරතුර. කොහොමත් ස්තුතියි මට සවන් දුන්නාට. ප්‍රශ්නයක් තියෙනවා how can marine plastic cause climate change? මේක නම් ටිකක් දිග කතාවක්. ඉතින් climate change කියන්නේ මේ ප්ලාස්ටික්
නිෂ්පාදනයේ ඉඳලා නිෂ්පාදනය අපි දන්නවා මේ හදන්නේ මේ පෙට්‍රොකෙමිකල්ස් වලින්. හරි එතනින් ධම්ම මේ ක්ලයිමේට් චේන්ජ් එකට බලපාන දේවල් පිට වෙනවා. එතකොට ඒවා නිෂ්පාදනයේ ඉඳලා අර කියපු ඇත්තටම කොම්පෝස්ටබල් නම් ප්ලාස්ටික් අවසානයේ මෙතේන් කියන අර වායුත් ආපහු පිට වෙනවා. මේවත් යම් කිසි විදිහක අපි දන්නවා මේ ග්ලෝබල් උණුසුම වැඩි කරන්න පුළුවන් දේවල්. මේ විදිහට ගත්තාම විවිධ ක්‍රම වලට මේක වෙන්න පුළුවන්. How plastic affect microorganisms. ප්ලාස්ටික් කියන්නේ ඇත්තටම මේ මම හිතන්නේ අදහස් කරන්න ඇත්තේ මයික්‍රෝ ප්ලාස්ටික් කියලා. ඉතින් මයික්‍රෝ ප්ලාස්ටික් මම කලින් කිව්වා වගේ දැන් කුඩාම අපි කියන ප්ලවාංග ප්ලැන්ක්ටන් ඉඳලා තල්මහ දක්වා ආහාර දාමේ හැමෝගෙම වගේ ආහාර මාර්ග වලට යන්න හැකියාවක් තියෙනවා. හැබැයි මෙතෙන්දී වෙනස තියෙන්නේ අතන මේ ප්ලාස්ටික් ගොඩක් වෙලාවට තියෙන ආහාර මාර්ගය. හැබැයි එතනින් එහාට අපි මේ කතා කරන්නේ මයික්‍රෝ. හැබැයි එතනින් එහාට ගියාම මේවා තවත් කැඩිලා යනවා කියනවා නැනෝ ලෙවල් එකට. දාම යනවා. මයික්‍රෝ ප්ලාස්ටික් සාමාන්‍යයෙන් මේ සතුන්ගේ බිත්ති හරහා කියන ආහාර මාර්ගයෙන් බිත්ති හරහා යන්න බෑ. තවත් පුඩා වුණා මේවා ආහාර මාර්ගයෙන් එළියට ගිහිල්ලා ඇඟ පුරාම යන්න පුළුවන්. ඉතින් මේ බලපෑම ඇත්තටම තියෙන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වල තියෙන ඒකේ තියෙන විස රසායනික ද්‍රව්‍ය මොනවද කියන එක. ඒ නිසා අපි පොදුවේ කියන toxins ඔක්කොම જાති හැම මයික්‍රෝ ප්ලාස්ටික් එකේ නෑ. ඒ තියෙන එක අනුව තමයි ඒකේ බලපෑම තියෙන්නේ. Why people were not made aware after the Express Pearl oil spill disaster regarding when should they start eating fish. I was trying to get Nara to speak about it. මේක නම් ටිකක් අමාරු ප්‍රශ්නයක් අහන්න. නමුත් මට කියන්න තියෙන මේකයි ඇත්තටම දැන් මේ මගේ කතාව අහගෙන හිටියා නම් මයික්‍රෝ ප්ලාස්ටික් කියන එක 아무තු දෙයක් නෙමෙයි. හැම මාළුවෙක්ගෙම තියෙනවා. හැම ටර්ටල් කෙනෙක්ගෙම තියෙනවා. හැම මැරින් මැමල් කෙනෙක්ගෙම තියෙනවා. ඉතින් මේ නැවෙන් වෙච්ච මේ දේවල් තව පොඩ්ඩක් නෙමෙයි විශාල ප්‍රමාණයකින් වැඩි වෙන එක විතරයි. කියන්නේ මේ වෙද්දි මේ ප්‍රශ්නේ විශාල වශයෙන් තියෙන දෙයක්. ඒක නිසා මේ දැන් මේ හදිසියේ මාළුන්ට මේක ප්‍රශ්නයක් වෙන්නේ සාමාන්‍යයෙන් එහෙම මාළු එකපාරම මේ අපි දන්න විදිහට මාළු අපි දන්නවනේ ගෙදර මාළුවෙක් ඇති කරත් එහෙම කෑම දෙයක් දුන්නක් පරියට උන් කන්නේ නැහැ. ඒක කටට අරන් ආපහු එළියට දානවා. එච්චරම සාමාන්‍යයෙන් මාළු එහෙම මොඩ නැහැ. ඉතින් මේ මොකක් වෙලාවට එන්නේ වැරදීමකින් වෙන ආහාර ගනිද්දි වැරදීමකින් තමයි ආහාර මාර්ගයට යන්නේ. අපිත් ඒ වගේනේ. ඒ වගේ තමයි. ඒක නිසා සතුන්ට මේ එකපාරම ගිහිලා කාගෙන යනවා කියලා හිතන්න නම් එපා. එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම ඒක සතා නොදැනී වෙන දෙයක්. කොහොමද ෆුඩ් වෙබ් එකට බලපාන්නේ කියලා කියනවා. ඒක තමයි මම අර කලින් කිව්වේ. ඒ කියන්නේ මේ ආහාර දාම හරහා මේ ප්ලාස්ටික් අපි කියන බයෝ ඇකියුමුලේෂන් මේවා වෙන්න පුළුවන්. අවසානයේ ආහාර ධර්මයේ උඩ ඉන්න අයට වැඩිපුර මේවා යනවා. මේ ප්‍රශ්නේ වැඩිපුරම තියෙන්නේ ඇත්තටම දැන් ප්ලාස්ටික් කනවා තියෙන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් ආහාර මාර්ගයේ. එතකොට දැන් සතෙක් සම්පූර්ණයෙන් කෑවොත් තමයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි අනිත් එක තමයි මාළු ප්‍රශ්නේදී. අපි ඇත්තටම මාළුන්ගේ මේ මයික්‍රෝ ප්ලාස්ටික් තියෙනුගේ ආහාර මාර්ගය. ඒක නිසා ලොකු මාළු කනවා නම් ඉතින් මේ ප්ලාස්ටික් ප්‍රශ්නයට ඒක ආහාර මාර්ගය කරාම හරි. හැබැයි මම හිතන්නේ මෙතෙන්දි තව දෙයක් බලාපොරොත්තු වෙන්න ඇති මේ විෂ සහිත දේවල් මොනවද වෙන්නේ කියලා. ඉතින් විෂ සහිත දේවල් ඒක තව ප්‍රශ්නයක්. මම ඒක ගැන අපි වෙලාවක් තිබුණොත් ඒ ගැන කතා කරමු. Right. How plastic affect the marine fish and plants. මේකට කලින් මම හිතන්නේ මේ ගැන කිව්වා. ඇත්තට මේ කියන්නේ බලපාන ක්‍රමය විශේෂයෙන්ම මයික්‍රෝ ප්ලාස්ටික් ලෙවල් එකේදී තමයි වැඩිම බලපාන්නේ. සහ ප්ලාස්ටික් ආහාර මාර්ගයට යන එකකින් සහ ඒක කුඩා කැලි වලට කැඩෙන එකෙන් ඊට අමතරව අර කලින් කිව්වා වගේ මේ ප්ලාස්ටික් වල අර අපි කිව්ව ඇඩ්සෝබ්ස් එකෙන් ඉඳලා විස සහිත දේවල් මේ ප්ලාස්ටික් වල අර මැග්නට් වගේ එල්ලලා තියෙනවා. ඒව නිසා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක හැම දෙයක්ම තීරණය කරන්නේ ඒ ප්ලාස්ටික් හැදිලා තිබුණු මැටීරියල් එක. ඒකට දාලා තියෙන ඇඩිටිව්ස් මොනවද කියන එක මත. So how plastic, all right. Refuse
is superior to this is your climax. Thanks. හරි මම කියන්නෙත් ඒක තමයි. ඒ කියන්නේ මෙතන මේ රීසයික්ලින් හරි මේ කියන මේ අපි කියන සර්කියුලර් ඉකොනොමි මේක අපේ රටේ වගේ තත්ත්වයකදී ටිකක් අමාරුයි. නමුත් මම කියන්නේ කරනවා නම් හොඳයි. නමුත් ඒකත් කරන්න ඕනේ අර කියන ඩවුන් ස්කේල් විදියට නෙමෙයි. ඒ කියන්නේ ඒක තත්ත්වයේ ඉහළට දාලා නැත්තම් වෙන්නේ අර ප්ලාස්ටික් වලින් ලෝ ක්වොලිටි පුටු මේස ඒ වගේ දේවල් අඩු ගුණාත්මක වටිනාකමක් තියෙන ද්‍රව්‍ය වලින් පිරීලා යයි. මම හිතන්නේ ඒක කිසිම වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් ආය කවදාවත් රීසයිකල් කරන්නත් බෑ. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම පරිසරයට එකතු වෙලා තවත් විශාල මයික්‍රෝ ප්ලාස්ටික් ගොඩක් බවට පත් වෙයි. right? වෙලාව 6:03යි. Is there any bad health effects or chemicals reaction when consume recycled plastic? මේක නම් ටිකක් අමාරුයි රසායනික විද්‍යාව ටිකක් දැනගන්න ඕනේ. හැබැයි මම කලින්ම කිව්වා වගේ ඒක තීරණය කරන්නේ මොන වගේ ද්‍රව්‍ය මතද කියලා. කොහොමත් මේ ක්‍රියාවලියේදී රසායනික පාවිච්චි කරනවා. ඒක නමුත් ඒ ඇඩිටිව්ස් මොනවද කියන එක මත තමයි තීරණය වෙන්නේ. නැවතත් සමහර ඇඩිටිව්ස් විශේෂයෙන් අපි PVC වගේ සමහර ඇඩිටිව්ස් විෂ සහිත දේවල් ගොඩක් තියෙනවා PVC වල. නමුත් ඔය අපි කරත් පොලිඑතිලින් PET PET කියන්නේ නැත්නම් තාම ඉනේට් දෙයකේ ටොක්සික් දේවල් කිසිම දෙයක් සාමාන්‍යයෙන් නැහැ විශාල වශයෙන්. ඉතින් ඒවා ඉනේට් ද්‍රව්‍ය කියලා කියන්නේ අපි. ඒකෙන් වෙන්න පුළුවන් හානිය ගොඩාක් අඩුයි සමහර අනිත් දේවල්ත් එක්ක බලද්දී. හරි මම හිතන්නේ වෙලාව අපි වෙලාවට ඉවර කරන්න එපා. ඒකෙන් තමයි හිතන්නේ මම මෙතනින් නවත්තන්න. තව එක ප්‍රශ්නයක් අහලා තිබුණා මට ප්‍රයිවට් මැසේජ් එකක් එවලා තියෙනවා මේ garbage patch එකක් ගැන. මේ ඒක අහලා ඇති අර Pacific garbage patch කියලා කියනවා අපි. මේ Pacific Ocean එක විශේෂයෙන් තියෙන අපි කියන්නේ ග්‍රීන්ලන්තයේ තරම් විශාල ප්ලාස්ටික් පැච් එකක්. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක් ලෝකයේ නිතර පරීක්ෂා කරනවා. වාසනාවකට ඉන්දියන් සාගරයේ අතර මේ වගේ තත්ත්වයක් නැහැ. විශේෂයෙන්ම අපේ තියෙන අපේ ඕෂනෝග්‍රැෆි තත්ත්වය අනුව ඇත්තටම එහෙම ඇති වෙන තත්ත්වය එහෙම හැකියාව ඉතාමත් අඩුයි. ඒක නිසා හුඟක් වෙලාවට එහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. හරි. මම හිතනවා මෙතනින් අපි නවත්තමු. බොහොමත් ස්තුතියි. කාල වේලාව සීමිත නිසා අද අපි සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. සාගරය. සාගරය කියන්නේ සෝභා දහමින් අප ලද මහඟු සම්පතක්. එය නිසියාකාරව පරිහරණයත් සුරැකීමත් අපි සතු වගකීමක්. ඉතින් Along Show 2021 දෙවන අදියර සමගින් මෙවන් වූ හරවත් රසවත් දේශනයකින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අප සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.